චුට්ටක් බලාගෙන මම මේ කියන කතාව මේක මේ අමතර කාරණා පුතේ ඔක උත්තරට දාලා කාරණාවක් නෙවෙයි. අපේ මාතෘකාවේ take that one. right here අපිට කමෙන්ට් එක කරන්න තියෙන දැන තියෙනවා human interference towards the nature. ඒකනේ තියෙන කතාවනේ. මානවයා කොහොමද සබඳ දහමට බලපාන්නේ මේ වාදා කරන්න කියන තමයි කතා කරන්නේ. ඒක සාමාන්‍යයෙන් උත්තරයක් ලියනකොට අපි ඉන්ට්‍රෝ එකක් ගන්නවා. ඉන්ට්‍රෝ එකට පස්සේ අපි poem එකට introduction එකක් ගත්තා දැන් නේද? සාමාන්‍ය ගොඩක් කල කරන වැඩක් ඒක. poem intro එකක් තියෙනවා අපිට. ඊට බොඩි එක තියෙනවා. සහ කන්ක්ලූෂන් එක තියෙන්නේ. ඉස්තරේ ලියලා අපි උත්තරය අවසන් කරනවා. මේක තව පැටර්න් එකක් කියලා දෙන්නම් ඔයගොල්ලන්ට. දැන් ඔය කරන පැටර්න් එක ඒක තමයි. අපි ඉන්ට්‍රෝ එක ලිව්වා. poem එකට introduction එකක් ගත්තා අපි. ඊට පස්සේ අපි මොකද කරේ? අර පළවෙනි කවිය ලිව්වානේ. මේ ෆස්ට් verse එක ගැන අපි කමෙන්ට් එක කරා. එතකොට ඒකේ තිබුණු නෑ සබඳම කතාව. හැබැයි සෙකන්ඩ් verse එකට ගියාම ඒක ලියලා ඒ කමෙන්ට් කරලා අපි මෙතන ගන්නවා සබ් කන්ක්ලූෂන් එකක්. ඒක තමයි ඔයගොල්ලෝ ලිව්වේ. මේ කතා කරන සබඳම මෙන්න මෙහෙම දෙයක් මිනිසා දායක වුණා මේ කතාව කිව්වා. third paragraph එකට ගිහිල්ලා ඒ කියන්නේ third verse එකට ගිහිල්ලා අර අතීතයට කතාව ගිහිල්ලා එතනත් අපි සබ් කන්ක්ලූෂන් එකක් ගන්නවා. මේ සබ් කන්ක්ලූෂන් වල උප නිගමනයන් වල අපි කතා කරන්නේ මේ නේචර් එක ගැන. ප්‍රශ්නේ තියෙනවනේ කතා කරලා මිනිසා කොහොමද සබඳහමට බලපාන්නේ. අන්න ඒක ලින්ක් කරගත්තා නම් හරි ඒ අවස්ථාවරනේ. ඒතර උත්තරේ ටිකක් පිළිවෙල වෙනවා ටිකක් සාර්ථක වෙනවා කියලා හිතෙනවා මේ මෙන්න මේ අවස්ථාව. අපි දැන් fourth verse එකට ගියත් fourth verse එකේ අවසානයේ සබ් කන්ක්ලූෂන් එකක් තියෙන්න පුළුවන්. ඒකේ සබඳහම ගැන යම් සාකච්ඡාවක් තියෙනවා නම්. ඒතර අවසානයේ කොහොමද කන්ක්ලූෂන් එකට පියනවා. ඒක ලොකු එකක් නෙවෙයිනේ. පුංචි එකක් නේ. හරියට.
ඔතන කතා කරන්න පුළුවන් මේ ඔයගලන්ට අර අපි ඔය උත්තරවල කතා කරපුත් එක තැනක ග්‍රාමීයත්වයට ආදරය කරන මිනිසා ගැන නේද? රූරල් ලයිෆ් එකට ආදරය කරන මිනිසා ඔහුගේ සෙනෙහස වෙන ලිටල් ෆ්ලවර් ඔහු කැමති නැහැ නාගරිකීකරණය මොඩර්නයිසේෂන් එකට යන්න කියන ගැටුමත් ඔතන පොඩ්ඩක් පේනවා නේද? ඒක චුට්ටක් කතා කරපුවා මේක ලයිෆ් එකනේ. අපේ තීම් එක ලයිෆ් වෙන්නේ. තේමාව ජීවිතය වෙන්නේ. නේ නේචර් නෙමෙයි තේමාව අපේ. අරලා ගන්න එපා. This is not coming under the theme nature. මේක සබාධම් කවියක් නෙවෙයි. මේක ජීවිතය ගැන කියවෙන කවියක් නේ. මේ ඇත්තටම මේ ගොබ්ලට් එක මිනිහද? මිනිහා කියලා අපිට හිතන්න වෙනවනේ. අපි හැමෝම ගුරුලෙක් නේද? කල නේද අපි හැමෝම. නැමෙන්න බැරුව ඩිචිට් වෙලා වෙනසක් වෙන්න බැරුව අපි එකතන හිර වෙච්ච ජීවිත නේද මේ? කියලා නේද මේ කියන්නේ කියන ගැඹුරු කතාවක් මෙතන තියෙනවා. අන්න ඒක ගැන පොඩ්ඩක් කතා කරන්න පුළුවන් ඔයගොල්ලන්ට.
විනාඩි 3ක් 4ක් දෙන්න වටික අවසන් කරගන්න. ඒක ඉවර කරන්න අපි කතා කරපු ඉවර කරගන්න. හරි ඕකේ ඊළඟ කතාව පොඩ්ඩක් අහගන්න මේක තමතර කතාවක් something different තරේට අදාළ නැහැ ඒක චුට්ටක් බලන්න පුතේ ඕකේ third verse එක අපි අර දැන් ලියපු පොඩ්ඩක් බලන්නකෝ ඒකේ තියෙනවා before the fatal hour that was me captive on the potter's wheel and cast into crimson goblet sleep I used to feel the fragrant friendship of a little flower whose root was in my bosom very deep කියන කතා කරන්නේ දැන් හොඳට බැලුවොත් පේනවා ඕගොල්ලන්ට මේක තනි වාක්‍යයක් එක වාක්‍යයක් ඔය තියෙන්නේ නේ එතකොට ඒ වගේ දේවල් උපුටා ගන්න ගියාම එන කේස් එකක් අපිට නිවැරදි උපුටා ගන්න බෑ නිකම්ට දැන් ඔයාලට පළවෙනි පේජ් එක උපුටාගත්තොත් කියලා before the fatal hour that was me captive on the potter's wheel ඒ උපුටාගෙන භාගයයි එන්නේ එතකොට නේ ඒක ඉතුරු කැලේ තියෙනවනේ and ආයි කැලේ තියෙනවනේ තේරෙනවද ඔයාලට and cast into crimson goblet sleep I used to feel ගන්න අමාරුයි මේක ගන්න ඕනේ ඔක්කොම කැලේ ගන්න ඕනේ ඒතර ඒකට පැටර්න් එකක් කියලා දෙන්නම් මේක ප්‍රැක්ටිස් කරගන්න වෙයි පුළුවන් ඔයගොල්ලන්ට ඕකේ මේක ලියා ගන්න එපා ඔයගොල්ලෝ නිකන් කුරු වෙන්න බලන්නේ මොකක්ද රටාව කියන එක
මේක කුංචි පැරාෆ්‍රේස් ස්ටයිල් එකට යන්නේ. Okay. In the next verse, the poet talks about the past condition of the goblet. Okay. The goblet speaks about a destined hour of his life, saying, before that fatal hour, and he further mentions the captivity of his life from the potter's wheel, saying, මොකද වැඩි? එතකොට මම උපුටාගෙන වෙනම ගත්තේ නැහැ. මම කිව්වේ in the next verse the poet talks about the past condition of the goblet. The goblet speaks about a destined hour of his life, saying before that fatal hour, and he further mentions the captivity of his life on the potter's wheel, saying that was me captive on the on the potter's wheel. තේරුණා? එතන මේක අපිට දිගටම ගෙනියන්න පුළුවන් මේ විදියට. එතකොට අපි මේ ලියන උත්තරේ ඡේදය තුල උපුටා ගැනීම තියෙනවනේ. අර කවියේ තිබුණු උපුටා ගැනීම ටික එහෙම්ම තනින් තියෙනවා. ඒක එක පැටර්න් එකක් උත්තර ලියන්න පුළුවන්. හරි? ඒක ඕනනම් පුතේ පැත්තකින් ලියලා තියාගන්න මෙහෙම රටාවක් තියෙනවා කියන එක. දැන් ඔයගොල්ලන්ගේ උත්තර වෙනස් කරන්න ඕනේ නැහැ ඔයගොල්ලෝ රටාව. ටියුට් එකේ හරි කොහේ හරි කොලේක හරි ටියුට් එකේ last page එකේ දීලා තියෙනවා. කියන්න පුළුවන් ඔයගොල්ලෝ. Anywhere you like. මේක හැමතිස්සෙම පාවිච්චි කරන්න එපා. හැම වෙලාවෙම පාවිච්චි කරන්න පුළුවන් රටාවක් නෙවෙයි. අර සම්මත රටාවට යන්න ගොල්ලෝ. සමහර වෙලාවට සමහර කවිවල තමයි මේක පාවිච්චි කරන්න පුළුවන් නේ. මේ ගැටලුව එන්නේ තනි verse එකක් තනි වාක්‍යයක් වෙන කවිවල විතරයි.
හරි අපි යන් ඉස්සරහට ඊළඟ සබ් පැරාග්‍රාෆ් එක කතා කරමු පොඩ්ඩක්. අපි ඔන්න අවසාන කියන සෙකන්ඩ් පැරාග්‍රාෆ් එකේ අවසාන සබ් පැරාග්‍රාෆ් එකට යන්නේ. එතන කතා කරන්නේ the potter has drawn now the living breath of me and given me a form which is death of me. My past unshaped natural state was best with just one flower flaming through my breast කියන කොටස කතා කරන්නේ යා. ඒක කවියා කවියේ ක්ලයිමැක්ස් එකට ආපු අවස්ථාවනේ. මැරිච්ච කතාවනේ කතා කරන්නේ. වර්තමාන ස්වරූපය මියගිය ස්වරූපයක් කියලා කතා කරනවා නේ. මැටි පිට මිය ගිහිල්ලා ඒක ගැන කතා කරනවා නේ. එතකොට මිනිසා සබාදහමට කරන බලපෑමේ උච්චත්වයට කවියා මෙතන අවස්ථාව ගේන්නේ නේ. සබාදහම මැරුණා. අපි සබාදහමේ ප්‍රතිඵල සබාදහමේ දේවල් අපි අපේ භාවිතයට ගත්තා. සබාදහම ගැන හිතන්නේ නැතුව කියන කන්ෆ්ලික්ට් එක යා එතන වතු කරලා තියෙනවා නේ. ඒතර පොටා තමයි මේ වැඩේ කරලා තියෙන්නේ. අපි දන්නා පොටා සුළු වැරද්ද තමයි කරලා තියෙන්නේ. මහ ලොකු දෙයක් නෙමෙයි. හැබැයි එයා මෙතන එක්ස්ප්ලොයිටර් කෙනෙක්. හරි නේචර් එක්ස්ප්ලොයිටර් කෙනෙක් මෙයා මෙතන. එයා හැම කරනවා අනිත් මිනිස්සු කොයිතරම් දෙයක් කරනවද නැද්ද? සබාදහම මේ දේ දැනෙනවා. නේ? ඒක එයාට තේරෙනවා අපි කරන වැඩේ. ඒත් එයා දරාගෙන ඉන්නවා කියන එක නේ. මිනිසාගේ මුදල්මය අවශ්‍යතා වෙනුවෙන් සබාදහම මේ දේවල් දරාගෙන ඉන්නවා කියන එක අතින් අපිට තේරෙනවා. ඇත්තටම වැළපීමක් තියෙන අවසාන ලැමන්ට් එකක් විතර තියෙන සබාදහමේ ලැමන්ටේෂන් එක තියෙනවා. එයා තාමත් ආදරය කරන්නේ. එයාට වෙනස් වෙන්න පුළුවන් කමට නේ. unshaped natural stage එක ඕන වෙලාවක shape එක වෙනස් කරන්න පුළුවන් කම යට තිබුණා සබාදහමට. දැන් මේ සබාදහමට තිබුණු හැකියාව නැති කරලා තියෙනවා. රිජිඩ් කරලා තියෙනවා නේ. කියන කතාව ගණ්ඩගොල්ලෝ අවසාන වර්ස් එකට වර්ස් එකේ කතාව. ලියමු. උඩර මල ගැන නැවත කතා කරනවා නේද? කලින් වර්ස් එකේ තිබුණු fragrant friendship of a little flower කියන එක රිපීට් කරනවා මෙයා අවසාන වශයෙන් උත්තරයි just one flower flaming through my breast කියන එක. ඒ සබාදහම අනිකුත් සංඝටකයන් එක තියෙන බැඳියාව කොයිතරම් වටිනවද කියන එක රිපිටේෂන් එකකින් පෙන්නලා තියෙනවා කියන්නේ.
දැන් ඔයගොල්ලන්ට පේනවනේ ඔය අවසාන කවිය බලන්න පොඩ්ඩක්. ඒකේ පේජි 4ක් තියෙනවානේ. ඒක වෙන්ගෙන් උපුටා ගන්න පුළුවන්. The potter has drawn out the living breath of me. ඒ වාක්‍ය කඩන්න පුළුවන් ඊළඟ වාක්‍යයට. And given me the form which is death of me. තනි වාක්‍ය කරන්න පුළුවන්. ඒතර ඒව වෙන් කළා උපුටා ගන්න පුළුවන්. My past unshaped natural stage was best. ඉතින් කැඩෙනවා ඒ වාක්‍ය. එතකොට ඔතනින් ඉවර වෙනවා second paragraph එක. second paragraph එක සම්පූර්ණ කතා බහ ඉවරයි.
අපිට තියෙන්නේ අර අවසාන කන්ක්ලූෂන් එකට යන්න තියෙන්නේ. ඒකට ගැලපෙන කොටසක් තියෙන පුතේ තීම් එකේ. ඔයගොල්ලෝ අර කරපු උත්තරයේ නෝට් එකේ තීම් එක කොටස කතා කරනවා. The theme is based on the attitude කියන කතාව තියෙනව නේද? මේක නෙගටිව් පැසිමිස්ටික් අප්‍රෝච් එකක් දකින්න හම්බෙන්නේ ගොබ්ලට් එක සබාදහමේදී කෑ ගහන එක ඒක අපිටත් බලංගුද අපේ ළමයිත් මෙහෙමද රිජිඩ් මොඩල්ස්ද මේ තියෙන්නේ ෆ්ලෙක්සිබිලිටි එක නැද්ද අපේ කියන කතා බහ මතු කරනවා මේකේ නේ එතකොට අපිට කියන්න පුළුවන් අවසානයේ කොහොම හරි කවිය තුලින් පෙන්වන්නේ මිනිසා සබාදහමත් එක්ක ගැටෙන ඉතා සුළු අවස්ථාවක් හැබැයි ඒක විශ්වීය වෙනවා ඊට වඩා අපි හානියක් සබාදහමට කරනවා ඒක කරන්න එපා කියන ඇපීල් එක තමයි කවිය අපිට අවසානයේ ඉදිරිපත් කරන්න කියලා උත්තරය ඉවර කරගන්න.